2021 පෙබරවාරි 4 වෙනිදාට යෙදෙන 73 වන නිදහස සමරන ශ්‍රී ලාංකේය අපහට ලබාගත් නිදහසේ අතීතාවර්ජනය කිදිනකවත් අමතක කළ නොහැකි කතන්දරයකි. අසීමිත කැපකිරීම් සහ ජීවිත පූජාවෙන් ප්‍රතිඵලයක් ලෙස නිදහස් නිවහල් ජාතියක් සේ නැගී සිටීමට අපට හැකිවිය. දුෂ්කර වූ එකී ගමන් මගේ සුවිශේෂී තැන් අපි මෙසේ ආවර්ජනය කරමු. 1815 මාර්තු 2 වෙනිදා මහනුවර මගුල්මඩුවේදී අත්සන් තැබුණු උඩරට කිවිසුම් ප්‍රකාරව මුළු දිවයිනේම බලය ඉංග්‍රීසි පාලනයට නතුවිය. කිවිසුම් අත්සන් කිරීමට පෙර බිමහෙළු සිංහ දජය නැවතත් අහසේ ලෙල දුන්නේ වාරියප ශ්‍රී සුමංගල හිමියන්ගේ නිර්භය ඉදිරිපත් වීමෙනි. ඉංග්‍රීසින්ගේ අත්අඩංගුවට පත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඉන්දියාවට පිටුවහල් කරන ලද අතර රාජ්‍යත්වයේ සංකේතය වූ ඔටුන්න සහ සිංහාසනය බ්‍රිතාන්‍යයට රැගෙන ගියෝය. කැප්පටිපොළ මහනිලමේ වීරපුර නප්පු ගොංගාලීගොඩ බණ්ඩා 1818 ඌව වෙල්ලස්ස කැරැල්ල 1848 මාතරේ කැරැල්ල අධිරාජ්‍යවාදයට එරෙහිව පැන නැගුණු ජාතික සටන් සඳහා පෙරමුණ ගත්තෝය. අසාර්ථක වූ එම ප්‍රයත්නයන් බ්‍රිතාන්‍ය පාලනය තවදුරටත් ක්‍රමෝපායිකව ස්ථාපනය කිරීමට හේතු සාධක වූහ. ඉංග්‍රීසි අධ්‍යාපනය, කතෝලික දහම ප්‍රචලිත කිරීම, වැවිලි කර්මාන්තය, රටපුරා විසිරුණු මහාමාර්ග වැනි උපාය මාර්ගික සැලසුම් සහ මෙරට පළාත් පාලන ආයතන බිහිවීමද ඌව වෙලස අලගරේ ප්‍රතිඵලයයි. මේ මගින් අධිරාජ්‍යවාදී පාලනයට හිතකර පරිසරයක් සහ පරම්පරාවක් බිහිකර ගැනීමට ඔවුන් උත්සුක විය. අවියෙන් ඉංග්‍රීසින් හා සටන අසාර්ථක වූ තැන ධර්මයෙන් හා ශාස්ත්‍රයෙන් නව අධිරාජ්‍යවාදී අරගලයක් අලුත් වටයකින් පැන නැගුණේ. හික්කඩුවිසේ සුමංගල නායක හිමියන්ගේ මඟ පෙන්වීමෙන් වාදීපසිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ගේ ක්‍රියාකාරී දායකත්වයෙන් පානදුරාවාදය ක්‍රියාත්මක විය. එහි කීර්තිය ලෝපුරා පැතිරිණි. හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා බ්ලැවට්ස්කි මැතිනියගේ ආගමනයට මූලික හේතුව පානදුරාවාදයයි. බොදු අධ්‍යාපනයේ මුල් පියවර කොළඹ ආනන්ද මහාවිද්‍යාලයයි. මහනුවර ධර්මරාජය, ගාල්ල මහින්ද, කුරුණෑගල මලියදේව ආදී වශයෙන් බොදු පාසල් රටපුරා ව්‍යාප්ත විය. බොදු පුනරුදයට සමගාමීව ආරුමුගල් නවාරල් මැතිතුමාගේ මූලිකත්වයෙන් හින්දු පුනරුද ව්‍යාපාරයේද, එම්.සී. සිද්ධි ලෙබ්බේ මැතිතුමාගේ මූලිකත්වයෙන් මුස්ලිම් පුනරුද ව්‍යාපාරයේද නිදහස වෙනුවෙන් එක පෙරට සිටගත්තේය. ජාතික අවසානයේ මුල් පියවර සුරාවයි යන්න සනාථ කරමින් නොමිලේ ලද සුරාවෙන් මත් වූ රට විනාශයට රැගෙන යමින් සිටියහ. මතට එරෙහිව ඇරඹි අමධ්‍යප ව්‍යාපාර නිදහස් සටනේ තවත් එක් පියවරකි. එෆ්.ආර්. සේනානායක, ඩී.එස්. සේනානායක, ආතර් බී දියස්, ශ්‍රීමත් ටී.බී. ජයතිලක වැන්නෝ එකී ව්‍යාපාරයේ ප්‍රමුඛයෝය. අමධ්‍යප ව්‍යාපාරයේ අධිරාජ්‍ය විරෝධී බව පසක් කරගත් බ්‍රිතාන්‍ය රජය එය මර්ධනය සඳහා 1915 සිංහල මුස්ලිම් කෝලාහලය දඩමීමා කරගත්තේය. හෙන්රි පේදිරිස් වීරයා වෙඩි තබා ඝාතනය කරන ලදී. ආතර් බී දියස් මැතිතුමාගේ ජීවිතය බේරුණේ හාස්කමකිනේ. ඉංග්‍රීසි ආණ්ඩුවේ දළදඬු පාලනය පිළිබඳ වාර්තාවක් සිය සපත්තුවේ සඟවාගෙන බ්‍රිතාන්‍යයට රැගෙන ගිය ඊ.ඩබ්ලිව්. පෙරේරා මහතා සිරගතව සිටි දේශප්‍රේමීන් රැසකගේ ජීවිත බේරාගත්තේය. ලංකා නිදහස් සටනේ තවත් එක් අදියරක් දේශපාලන ප්‍රතිසංස්කරණ ලෙසින් ක්‍රියාත්මක විය. 1919 පිහිට වූ ලංකා ජාතික සංගමය එහි මුල් පියවරයි. ශ්‍රීමත් පොන්නම්බලම් අරුණාචලම් එහි ප්‍රථම සභාපතිවරයාය. ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන්, එෆ්.ආර්. සේනානායක, ඊ.ඩබ්ලිව්. පෙරේරා, ඒ.ඊ. ගුණසිංහ, ශ්‍රීමත් ඩී.බී. ජයතිලක, ඩී.එස්. සේනානායක, එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක, ජේ.ආර්. ජයවර්ධන වැනි ජාතික නායකයෝ ලංකා ජාතික සංගමය වටා රුක්කූහ. 1931 ඩොනමෝර් කොමිසන් සභාවේ නිර්දේශ මත වයස අවුරුදු 21කට වැඩි සියලු ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයට සර්වජන ඡන්ද හිමිකම ලැබුණේ.
ඒ වෙනුවෙන් අභීතව හඬ නැගුවේ කම්කරුනායක ඒ ගුණසිංහයන්ය. 1935 දී ලංකාවේ ප්‍රථම දේශපාලන පක්ෂය බිහිවිය. එය ලංකා සම සමාජ පක්ෂයයි. නිදහස පිළිබඳ උද්ඝෝෂණ නව මම්පෙතකට යොමු කළේ සම සමාජ පක්ෂයයි. දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ, ආචාර්ය එන්.එම්. පෙරේරා, කොල්වින් ආර්ද සිල්වා, පිලිප් ගුණවර්ධන වැනි වාමාංශික නායකයින් මෙහි ක්‍රියාකාරී හුය. අධිරාජ්‍යවාදීන්ගේ පොපිමල් ව්‍යාපාරයට එරෙහිව සූර්යමල් ව්‍යාපාරය සම සමාජයේ මතය රට තුළ ප්‍රචලිත කිරීමට මූලික විය. 1945 සෝල්බරි කොමිසන් සභාවේ වාර්තාවට අනුව මෙරටට පාර්ලිමේන්තු ක්‍රමයක් යෝජනා වී තිබුණි. 1947 අගෝස්තු මාසයේ පැවති ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂීය පාර්ලිමේන්තුවේ වැඩි ආසන සංඛ්‍යාවක් දිනා ගනිමින් ජයග්‍රහණය කරන ලදී. ඔවුන් විසින් ස්වාධීන අපේක්ෂකයන්ගේ සහාය ලබාගෙන නව රජයක් පිහිටුවීමට කටයුතු කළේය. එම වසරේම නොවැම්බර් 25 වන දින නව ව්‍යවස්ථාවක් හඳුන්වා දුන් අතර එමගින් ලංකාව බ්‍රිතාන්‍ය පොදු රාජ්‍ය මණ්ඩලය තුළ ඩොමිනියන් තත්ත්වයේ රාජ්‍යයක් බවට පත්විය. එම නව ව්‍යවස්ථාව සම්පාදනය කරන ලද්දේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විශාරදයෙකු වන ශ්‍රීමත් ආයිවෝ ජෙනිංස් මහතා විසිනි. ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමන්ය. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසින් ශ්‍රී ලංකා ස්වාධීන පනත සම්මත කර එම පනත ක්‍රියාත්මක කිරීමට අදාළ විධිවිධාන ඇතුළත් රාජ ආඥාව 1947 දෙසැම්බර් 19 වෙනිදා නිකුත් කරන ලදී. එකී විධිවිධාන 1948 පෙබරවාරි 4 වෙනිදා සිට ක්‍රියාත්මක වීමත් සමග අධිරාජ්‍යවාදී පැම්මෙන් අපි නිදහස් වුණෙමු. 1948 පෙබරවාරි 4 වෙනිදා සිට ලංකාවට නැවතත් නිදහස උරුම විය. පෙබරවාරි 10 වෙනිදා නව පාර්ලිමේන්තුව උත්සවාකාරයෙන් විවෘත කරන ලද අතර අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී.එස්. සේනානායකයන් විසින් බ්‍රිතාන්‍ය දජය පහදෙහිලා සිංහ දජයට ලක් අරඹයේ ඉඩවෙන් කරන ලදේ. එදා සිට මේ දක්වා ගෙවුණු 73 වසර තුළ ජාතියක් ලෙස අප බිඳවැටුණු සහ යළි නැගී සිටි අවස්ථා අපමණය. කෙසේ වුවද දිනු නිදහස රැක ගනිමින් මතු උපදින පරපුරට එය දායාද කිරීම අප පරම මෙන්ම ඒ කායන යුතුකමම වන්නේය. පක්ෂපාට ජාති ආගම් ලෙස වෙන් නොවී එකම හදගැස්මහිමි ශ්‍රී ලාංකිකයන්සේ අප නැගී සිටිමින් ඔබටත් මටත් නිදහස් හුස්ම පෙවූ ආදරණීය මාතෘ භූමිය මතු පරපුරට සුරක්ෂිත කරමු. ඒ සඳහා සියලු දෙනාගේ සිත් පහළ වේවායි බොටම් ලයින් ඒෂියා අපේ ඒ කායන පැතුමයි. නිවහල් සිතුවිලි සිතන සිතත් උදාරයි. නිවහල් නිමැවුම් මවන හිසත් උදාරයි. නිවහල් සිතුවිලි සිතන සිතත් උදාරයි. නිවහල් නිමැවුම් මවන හිසත් උදාරයි. ජීවන් පසේම ජාතිය ජයෙන් උදාරයි. යශෝ කැලුම් වල ජෝතිය ඉනෙන් උදාරයි. ජීවන් පසේම ජාතිය ජයෙන් උදාරයි. යශෝ කැලුම් වල ජෝතිය ඉනෙන් උදාරයි. නොහින යලි පිපිති අහස බලන්නේ නවෝදයේ තෙදලි ඉරු පිපි